හැමෝටම ආයුබෝවන්. හොඳයි. අද අපි උසස් පෙළ භෞතික විද්‍යාව තාපය විෂයක යටතේ වායු සම්බන්ධ කතා කරන දෙවන වීඩියෝ එක. අපි පළවෙනි වීඩියෝ එකේදී කතා කළා වායු සම්බන්ධ යම්කිසි එක කොටසක්. මේ දෙවන වීඩියෝ එකේ කතා කරන්නේ වායු සම්බන්ධ තවත් කොටසක්. මොකද්ද මේ කොටස් දෙක? මම ඔයගලන්ට කිව්වා පුතා මේ වායු වල අන්වීක්ෂ ගුණ සහ මහේක්ෂ ගුණ කියලා දෙආකාරයකට අපි වායු සම්බන්ධව අධ්‍යයනය කරනවා. වායු සම්බන්ධ පළවෙනි කොටස ඔයගලන්ගේ විෂය නිර්දේශයට අනුකූලව අපි කතා කළා මහේක්ෂ ගුණ. වායුවක මහේක්ෂ ගුණ යටතේ අපි කතා කරන්නේ වායුවක පීඩනය පරිමාව උෂ්ණත්වය මෙන්න මේ රාශීන් අතර සම්බන්ධතා ගොඩනැගීම තමයි මේ වායු වල මහේක්ෂ ගුණ යටතේ අපි කතා කළේ. මෙතෙන්දී අපි පරිපූර්ණ වායුවක් කියන්නේ මොකක්ද? තාත්වික වායු කොහොමද පරිපූර්ණ තත්ත්වයට පත් කරගන්නේ යම්කිසි උපකල්පන ප්‍රමාණයක් දාලා. ඒ වගේම මේ පරිපූර්ණ වායු සඳහා වායු නියම යොදන ආකාරය මෙන්න මේ වගේ දේවල් කතා කරා වායු වල මහේක්ෂ ගුණ යටතේ. හොඳයි. එහෙනම් අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරනවා වායු වල අන්වීක්ෂ ගුණ. මොනවද මේ වායු වල අන්වීක්ෂ ගුණ කියන්නේ? අපි වායු වල අන්වීක්ෂ ගුණ යටතේ කතා කරනවා මේ වායු අණු සම්බන්ධයෙන්. වායු අණු සම්බන්ධයෙන් ඒ කියන්නේ ඕනම පදාර්ථයක් අපි දන්නා අණු තියෙනවා. වායු පමණක් නෙමෙයි ඝන, ද්‍රව, වායු පදාර්ථයේ අවස්ථා තුනම සැලකුවාම අණු පවතින මේ වායු සම්බන්ධව වායු වල අණු වල හැසිරීම සම්බන්ධව මෙතෙන්දී අධ්‍යයනය කරනවා. විශේෂයෙන්ම මේ වායු අණු වල පිහිටීම ඒ වගේම විශේෂයෙන් කතා කරනවා මේ වායු අණු වල චලිත වේග. මේ වායු අණු වල චලිත වේග සම්බන්ධව කතා කරන මේ චාලක ශක්ති උෂ්ණත්වය සමග කොහොමද මේ වායු අණු වල වේග වෙනස් වෙන්නේ? මෙන්න මේ වගේ දේවල් අපි කතා කරනවා වායු වල අන්වීක්ෂ ගුණ යටතේ. හොඳයි. අපි මුලින්ම මාතෘකාව ලියා ගමු. වායු පිළිබඳ චාලක අණුක වාදය. මේක තමයි අපේ මාතෘකාව. ඔයගොල්ලෝ මේ වෙනකොට තාපය පාඩම යටතේ මාතෘකා තුනක් කතා කරලා තියෙනවා. අපි උෂ්ණත්වය ගැන කතා කළා. උෂ්ණත්ව මිතික ගුණයන් කියන්නේ මොනවද? උෂ්ණත්වමාන වර්ග මේ සම්බන්ධව කතා කළා අපේ පළවෙනි මාතෘකාවෙන්. ඒ වගේම දෙවන මාතෘකාවෙන් අපි කතා කරා ඝන ද්‍රව වල ප්‍රසාරණය. ප්‍රසාරණතාවයන් ගැන අපි කතා කළා. ඒ වගේම තුන්වන මාතෘකාව යටතේ අපි කතා කළා මේ වායු වල මහේක්ෂ ගුණ. වායු නියම යටතේ කතා කළා. මේ හතරවන අනුමාතෘකාව තමයි මේ තාපය පාඩමේ තාපය කියන විෂයක යටතේ මේ හතරවන උපමාතෘකාව තමයි මේ කතා කරන්නේ වායු පිළිබඳ චාලක අණුක වාදය. ලියා ගන්න මාතෘකාව වායු පිළිබඳ චාලක අණුක වාදය. මෙතෙන්දි පුතා මම ඔයගලන්ට සටහන දීලම තමයි ඔයගලන්ට විස්තර කිරීම කරන්න මම බෝඩ් එක භාවිතා කරනවා. ප්‍රශ්න සාකච්ඡා කරනවා. ඔයගොල්ලෝ මේ වීඩියෝ එක ඉවර වුණාම අනිවාර්යයෙන්ම මේ සම්බන්ධව කතා කරපු ගැටලු මම මේ වීඩියෝ එකට ගැටලු දාන්නේ නැහැ. මම ඊළඟ වීඩියෝ එකෙන් මේ පාඩම සම්බන්ධ සියලුම ගැටලු පහුගිය විභාගවලට ආපු ඔයගොල්ලොත් එක්ක කතා කරනවා. හරි. ඔයගොල්ලෝ මාතෘකාව ලියා ගන්න ඇති. වායු පිළිබඳ චාලක අණුක වාදය. උතේ මේ වායු වල මේ අන්වීක්ෂ ගුණ අධ්‍යයනය කිරීම සඳහා තියෙන එක මූලධර්මයක් තමයි මේ වායු පිළිබඳ චාලක අණුක වාදය කියන්නේ. මෙතෙන්දී යම්කිසි උපකල්පන මත පදනම් කරගෙන තමයි මේ වායු පිළිබඳව අධ්‍යයනය කිරීම කරන්නේ. අපි ඔයගලන්ට මම මුලින්ම නෝට් එක දීලා ඉන්නම්. නෝට් එක දීලා ඒ අදාළ තැන් ඔයගලන්ට මම පැහැදිලිව
විස්තර කරන්නම්. හොඳයි. ඔයගොල්ලෝ මෙහෙම ලියා ගන්න නෝට් එකේ මෙහෙම ලියා ගන්න. චාලක අණුක වාදයේදී වායු අණුවල අන්වීක්ෂීය ගුණ උපයෝගී කර ගැනීමෙන් වායුවක පීඩනය සහ පරිමාව අන්තර්ගත වන සම්බන්ධතා ගොඩනගා ගැනීම සිදු කෙරේ. චාලක අණුක වාදයේදී වායු අණුවල අන්වීක්ෂීය ගුණ උපයෝගී කර ගැනීමෙන් වායුවක පීඩනය සහ පරිමාව අන්තර්ගත වන සම්බන්ධතා ගොඩනගා ගැනීම සිදු කෙරේ. මෙම වාදය ගොඩනැංවීමේදී පහත දැක්වෙන උපකල්පන සිදු කරනු ලැබේ. මේ වාදය ගොඩනැංවීමේදී පහත දැක්වෙන උපකල්පන සිදු කරනු ලැබේ. හොඳයි. නෝට් එක ලියන එක නවත්තන්න. මම කියන එක අහගෙන ඉන්න. හොඳයි. දැන් අපි කතා කරමු මේ වායු පිළිබඳව අපි කතා කරන චාලක අණුක වාදය සම්බන්ධව ඉදිරිපත් කරන මූලික උපකල්පන මොනවද කියලා අපි කතා කරමු. හොඳයි. මම ඔයගලන්ට එකින් එක විස්තර කරන්නම්. ලියන්න එපා. මේවා ගොඩක් සරලයි. ඔයගලන්ට ලේසියෙන් ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන්. පළවෙනි එක විදිහට අපි කතා කරන පුතා මේ වායු අණු වලට පරිමාවක් නැහැ. තව විදිහකින් කියනවා නම් මේ වායු අණු වල පරිමාව මේ වායු අණු අඩංගු භාජනය හා සංසන්දනය කරනකොට මේ වායු අණු වලට පරිමාවක් නැතයි. එහෙනම් නොගෙනිය හැකි තරම් කුඩා යයි අපි උපකල්පනය කරනවා. මේ වායු අණු වලට පරිමාවක් නැතයි කියලා අපි උපකල්පනය කරනවා මේ භාජනය හා සංසන්දනය කරනකොට. ඊළඟ උපකල්පනයේ විදිහට අපි කරනවා දෙවන උපකල්පනයේ විදිහට ඔයගලන්ට මේ උපකල්පන 1 2 3 කියලා මේ කටපාඩම් නිව්ටන් නියම 3 වගේ මේවා කටපාඩම් කරගෙන මේක කියලා කියන අවස්ථාවක් නැහැ. මූලික වශයෙන් මේ කරන උපකල්පන ටික හොඳට මතක තියාගන්න එක තමයි කරන්න පිළිවෙලක් සඳහන් කරන්න අවස්ථාවක් නැහැ. මේ මොනවද කියන්නේ කියලා හොඳට අවබෝධයෙන් අහගෙන ඉන්න. ඊළඟ උපකල්පනයේ විදිහට අපි කතා කරනවා මේ වායු අණු අතර පවතින අන්තරාණුක ආකර්ෂණ බල. සාමාන්‍ය වායු අණු අතර අන්තරාණුක ආකර්ෂණ බල පවතිනවා ඊටම කුඩා කියලා අපි දන්නවා. මේ අන්තරාණුක ආකර්ෂණ බල නොගිනිය හැකි තරම් කුඩා කියලා අපි උපකල්පනය කරනවා. මේ වායු අණු අතර අන්තරාණුක ආකර්ෂණ බල නොමැත කියන தත්ත්වය අපි උපකල්පනය කරනවා. ඒ හින්දා පුතේ අපි දන්නවා මේ වායු අණු වලට එහෙම ගමන් කරන්න පුළුවන්. මේ වායු අණු අහඹු චලිතයේ යෙදෙනවා. එහෙම මේ භාජනයේ පුරාවටම මේ වායු අණු අහඹු චලිතයේ යෙදෙනවා. ඒ වගේම මේ අහඹු චලිතයේ යෙදීම කියන්නේ මේ එක අණුවකින් තව අණුවකට අන්තරාණුක ආකර්ෂණ බල මගින් කිසිම බාධාවක් නැහැ. එයාට ස්වාධීනව මේ ගමන් කරන්න පුළුවන්. හැබැයි ඒකෙන් හැප්පෙන්නේ නැහැ කියන්න බෑ. මේ අණු හැප්පෙනවා. හැප්පුණොත් මේ චලිත දිශා වෙනස් කරමින් ගමන් කරනවා. ඊළඟ උපකල්පනය ඔයගොල්ලෝ දන්නවා මේ දැන් මම කියනවා වායු අණු අතර ගැටීම් සිදු වෙන්න පුළුවන් කියලා. ඔව්. මෙහෙම ගැටීම් සිද්ධ වෙනවා. මෙතෙන්දී කතා කරන උපකල්පනය තමයි පුතා මේ සිදුවන සියලුම ගැටීම් මේ වායු අණු අතර ගැටීම් සිද්ධ වෙන්න පුළුවන්. මේවා අහඹු චලිතයේ යෙදෙනකොට වායු අණු අතර ගැටීම් සිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේම මේ වායු අණු සහ භාජනයේ බිත්තිය අතර ගැටීම් සිද්ධ වෙන්නත් පුළුවන්. මේ ගැටීම් සියල්ලම පූර්ණ
ප්‍රත්‍යස්තයි කියලා උපකල්පනය කරනවා. මේ ගැටීම් සියල්ලම පූර්ණ ප්‍රත්‍යස්තයි කියලා උපකල්පනය කරනවා. මේ පූර්ණ ප්‍රත්‍යස්ත ගැටීම් කියන එක ඔයගොල්ලන්ට අලුත් දෙයක් නෙමෙයි. යාන්ත්‍ර විද්‍යාවේදී ඔයගොල්ලෝ මේක ඉගෙනගෙන තියෙනවා. ඒ නිසා මම පොඩි මතක් කිරීමක් කරන්නම්. මේ ගැන සමීකරණ ලියලා ශක්ති සංස්ථිතිය සහ ධම්මිතා සංස්ථිතිය ලියලා ඔප්පු කරන්න යන්නේ නැහැ. ඔයගොල්ලෝ දන්නවා පූර්ණ ප්‍රත්‍යස්තයි කියලා කියන්නේ මෙහෙමයි. යම් කිසි වස්තු දෙකක් එකට ගැටුණාම මේ ගැටීමේදී ශක්ති හානියක් සිදු වෙන්නේ නැහැ. ඔයගලන්ට මේ ගැටීම සඳහා ධම්මිතා සංස්ථිතිය මේ භාවිතා කරන්නත් පුළුවන්. ශක්ති සංස්ථිතිය භාවිතා කරන්නත් පුළුවන්. මේක මේ පූර්ණ ප්‍රත්‍යස්ත ගැටීම්. ඒ වගේම ඔයගොල්ලෝ දන්නවා මේ අනික මේ ගැටීම් සිදු වෙන්නේ ඊටම ක්ෂණික කාලයක් තුල. මේක මේ අංශු දෙක ගැටෙන මොහොත තම ක්ෂණයක්. මේක ගැටි තියෙන්නේ නැහැ. එකට ඇලිලා තියෙන්නේ නැහැ. මේක ආව ගියා. ඒ කියන්නේ මේ අතර පූර්ණ ප්‍රත්‍යස්ත ගැටීමක්. තව විදිහකින් කියනවා නම් ඔයගොල්ලෝ මේ භාජනය මේ වායු අණු භාජනයේ බිත්තිය අතර ගැටීම ගැන මම ඔබට විස්තර කරනවා නම් මේක මේ වායු අණු සම්බන්ධව පමණක් නෙමෙයි අපි යාන්ත්‍ර විද්‍යාවේදී කතා කරා යම්කිසි අණුවක් ඇවිල්ලා යම්කිසි v වේගයෙන් මේ අණුව මේ බිත්තිය මත පූර්ණ ප්‍රත්‍යස්ත ලෙස ගැටීමක් සිදු කරලා මේක බිත්තියෙන් ඉවත් වෙන්නේ එම වේගයෙන්මයි. මොකද මෙතෙන්දී ශක්ති හානියක් සිදු වෙලා නැහැ. මෙයාගේ ආරම්භක අපි කියන එකම මට්ටමක තියෙනවා නම් ගැටීමට පෙර චාලක ශක්තිය සහ ගැටීමෙන් පසු චාලක ශක්තිය සමානයි. මෙන්න මේ වගේ ගැටීම් වලට කියනවා පූර්ණ ප්‍රත්‍යස්ත ගැටීම්. ඒ වගේම මේ චාලකණුක වාදය සම්බන්ධව අපි සිදු කරන එක උපකල්පනයක් තමයි මේ වායු අණු අතර ඇතිවන ගැටීම සහ වායු අණු සහ භාජනයේ බිත්තිය අතර සිදුවන ගැටීම් පූර්ණ ප්‍රත්‍යස්තයි කියලා උපකල්පනය කරනවා. හොඳයි. ඔයගොල්ලෝ මෙන් සටහන ලියාගමුත් මෙහෙම. සටහන ලියාගන්න. ඔයගොල්ලෝ ලියාගන්න ඇති පහත සඳහන් උපකල්පන සිදු කරනු ලැබේ කියලා මම විස්තර කරපු උපකල්පන ටික ඔයගොල්ලන්ට ලියා ගන්න දෙන්නම්. මෙහෙම ලියා ගන්න. පළවෙනි උපකල්පන ලියා ගන්න. වායුව අඩංගු භාජනයේ පරිමාව සමග සැසඳීමේදී වායුව අඩංගු භාජනයේ පරිමාව සමග සැසඳීමේදී අණුවල පරිමාව නොගිනිය හැකි තරම් කුඩා වේ. අණුවල පරිමාව නොගිනිය හැකි තරම් කුඩා වේ. දෙවන උපකල්පන ලියා ගන්න. වායු අණු අතර අන්තර් අණුක ආකර්ෂණ බල ක්‍රියා නොකරයි. ඊළඟ උපකල්පන ලියා ගන්න. වායු අණු අතර සහ වායු අණු භාජනයේ බිත්තිය අතර සිදුවන ගැටීම් සියල්ල පූර්ණ ප්‍රත්‍යස්ත වේ. ඒකට මෙහෙමත් ලියන්න. වායු අණු වේගවත් අහඹු චලිතයක යෙදී. වායු අණු වේගවත් අහඹු චලිතයක යෙදී. ඔයගොල්ලෝ දන්නවා වායු අණු අතර අන්තර් අණුක ආකර්ෂණ බල නැති නිසා එකක් අනිකෙන් බාධාවක් ඇති කරන්නේ අන්තර් අණුක ආකර්ෂණ බල මගින්. දැන් ඔන්න උපකල්පන ටික ඔයගොල්ලෝ ලියාගත්තා.
අපි ඊළඟට බලමු මේ වායුවක පීඩනය සහ පරිමාව සඳහා මේ වායුවේ අන්වීක්ෂ ගුණ පදනම් කරගෙන යම්කිසි ප්‍රකාශනයක් ලබාගෙන තියෙනවා. මෙන්න මේ ප්‍රකාශනය ගැන අපි කතා කරමු. ඊට කලින් මම පොඩි විස්තරයක් කරන්නම්. මේ වායුවක පීඩනය කියන එක ඇති වෙන්නේ කොහොමද කියලා මම පොඩි විස්තර කිරීමක් කරන්නම්. ඔයගොල්ලෝ හොඳට අහගන්න මේ පීඩනය ඇතිවන ආකාරය. අපි දන්නවා භාජනය තුල වායු අණු විශාල සංඛ්‍යාවක් පවතිනවා. මේ සෑම අණුවක්ම අහඹු චලිතයේ යෙදෙනවා. ඒ වගේම මේ අණු භාජනයේ බිත්ති මතත් පූර්ණ ප්‍රත්‍යස්ත ලෙස ඝට්ටණය වෙනවා. එහෙමනම් මම එක වායු අණුවක් අරගෙන මේ සිදුවෙන ක්‍රියාවලිය විස්තර කරන්නම්. මෙතන වායු අණු එකක් නෙමෙයි වායු අණු මිලියන ගාණක් මේ භාජනය තුල පවතිනවා. ඔයගොල්ලෝ හිතන්න එක වායු අණුවක් මෙහා භාජනයේ බිත්තිය මත v ප්‍රවේගයෙන් පැමිණෙනවා. ඒ වගේම මෙහා පූර්ණ ප්‍රත්‍යස්ත ගැටුමකින් පසු මෙන්න මේ ආකාරයට බිත්තියෙන් ඉවතට m ස්කන්ධයකින් යුත් වායු අණුව පිට වෙනවා. අපි දන්නවා මෙයාගේ ගම්‍යතා වෙනස් වීම මේක පෙර මේක පසු අවස්ථාව. පසු ගම්‍යතාවෙන් පෙර ගම්‍යතාවය අඩු කරාම අපිට ලැබෙනවා ගම්‍යතා වෙනස. මෙතෙන්දි ගම්‍යතා වෙනස ලැබෙනවා ඔයගොල්ලන්ට පසු ගම්‍යතාවෙන් පෙර ගම්‍යතාවය එකතු කර අඩු කරාම දිශාව සමග ගම්‍යතා වෙනස 2mv මෙන්න මේ දිශාවට. මේ කියන්නේ මොකක්ද? එක වායු අණුවක් මත මේ දිශාවට ගම්‍යතා වෙනසක් මේ ගැටීම නිසා ඇති වෙනවා. ගම්‍යතා වෙනස් වීම කියන්නේ එම දිශාවටම බලයක් ක්‍රියා කරනවා. ඒක අපි දන්නවා ගම්‍යතා වෙනස් වීමේ ශීඝ්‍රතාවය අපි නිව්ටන්ගේ දෙවන නියමයෙන් ඒක අවබෝධ කරගෙන තියෙනවා මීට කලින්. හරි. ඔයගොල්ලෝ දන්නා මේ වායු අණුව මත ගම්‍යතා වෙනස සිදු වෙන්නේ මේ දිශාවට. ඒ වගේම නිව්ටන්ගේ තුන්වෙනි නියමයට අනුව ඔයගොල්ලන්ට කියන්න පුළුවන් මේ වායු අණුව මගින් බිත්තිය මතත් එහා සමාන බලයක් ක්‍රියාත්මක වෙනවා මේ දිශාවට. ඔයගොල්ලන්ට පැහැදිලි මෙතන වායු අණු එකක් නෙමෙයි පවතින්නේ. වායු අණු විශාල සංඛ්‍යාවක්. ඒ විශාල සංඛ්‍යාවකින් මේ ආකාරයටම වායු අඩංගු භාජනයේ බිත්තිය මත බලයක් ඇති වෙනවා. මෙන්න මේ ඇති වෙන බලය නිසා තමයි වායුවේ පීඩනය ඇති වෙන්නේ. ඒ කියන්නේ ඔයගොල්ලෝ දන්නා ඕනම භාජනයක් ගත්තාම වායු අඩංගු ඕනම භාජනයක මේ පීඩනයක් ක්‍රියාත්මක වෙනවා. ඒ පීඩනය ක්‍රියාත්මක වන ආකාරය තමයි මම ඔයගොල්ලන්ට මේ විස්තර කළේ. අනිත් දේ තමයි ඔයගොල්ලෝ සමහර අය හිතනවා මේක තිරස්සොම්මද ඇවිල්ලා හැප්පෙන්නේ කියලා. එහෙම එකක් නැහැ. මේ වායු අණු අහඹු චලිතයේ යෙදෙන්නේ මේව ඕනම දිශාවකින් බිත්තිය මත මේ ඝට්ටණය සිද්ධ වෙන්න පුළුවන්. උඩ අපි ඔයගොල්ලන්ගේ පැහැදිලි කිරීමේ පහසුව සඳහා තමයි මේ ආකාරයට ඇඳලා මම විස්තර කළේ. ඒ වගේම ඔයගොල්ලන්ට අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් මේක මම සටහනක් විදිහට දෙන්නේ නැහැ. මම මේ කියපු දේ Taman තේරුම් ගත්තු ආකාරයට මේක ලියා ගන්න. මොකද මේවා යාන්ත්‍ර විද්‍යාවේදී අපි පැහැදිලිව මේ ගම්‍යතා වෙනස් වෙන ආකාරය පැහැදිලිව විස්තර කරලා දීලා තියෙනවා. ඔයගොල්ලෝ මේවා ගැන අවබෝධයක් ඔයගොල්ලෝ ගාව තියෙන්න ඕන. ඔයගොල්ලෝ ඉගෙන ගත්තා දැන් කොහොමද වායුවක පීඩනය කියන දේ ඇති වෙන්නේ. හොඳයි. අපි ඊළඟට කතා කරමු මේ වායුවක පීඩනය සහ පරිමාවයේ ගුණිතය PV ගුණිතය
සඳහා මේ අපි මේ කතා කරන වායුවේ අන්වීක්ෂ ගුණ ආධාරයෙන් සමීකරණයක් ලියන ආකාරය මම කියන්නම්. ඔයගොල්ලෝ මෙහෙම නෝට් එක ලියා ගන්න. චාලක වාදයට අනුව වායුවක පීඩනය සඳහා සමීකරණයක් වායු අණුවල වර්ග මධ්‍යහ්න මූල වේග ආධාරයෙන් ලිවිය හැක. වර්ග මධ්‍යහ්න මූල වේග ආධාරයෙන් ලිවිය හැක. හොඳයි. ඔයගොල්ලෝ පුතා ඉස්සල්ලාම මෙන්න මේ සමීකරණය ලියා ගන්න. මේ සමීකරණය ලියාගෙන මේ සමීකරණයට අදාළ පද මේ ආකාරයට ඔයගොල්ලෝ පොතේ ලියා ගන්න. මෙතන P කියන්නේ වායුවේ පීඩනය. V කියන්නේ වායු අඩංගු භාජනයේ වායු අන්තර්ගත පරිමාව. N කියන්නේ වායු අණු සංඛ්‍යාව. M කියන්නේ එක අණුවක ස්කන්ධය. මේ පද ටික ඔක්කොම ඔයගොල්ලන්ට පැහැදිලි. ඔයගොල්ලන්ට අපැහැදිලි පදයකට තියෙන්නේ මෙන්න මේ පදය. මේක ලියන්නේ C වර්ග බා. මේ මධ්‍යහ්නය කියලා අර දක්වන්න මේ බා කියන එක ලියනවා. මේ කියන්නේ මොන මධ්‍යහ්නයේද? වායු අණුවල වර්ග මධ්‍යහ්න වේගය. මම මේ ගැන ඔයගොල්ලන්ට විස්තරයක් කරන්නම් පොඩි. ඉස්සෙල්ලා මේ ටික ලියා ගන්න. හොඳයි. ඔයගොල්ලෝ පොඩියට මාතෘකාවක් ලියා ගන්න. වර්ග මධ්‍යහ්න මූල වේගය කියලා පොඩි මාතෘකාවක් ලියා ගන්න. මොකද මේ වර්ග මධ්‍යහ්න මූල වේගය කියන එක මම ඔයගොල්ලන්ට පොඩි සටහනක් දීලා මේ රූප සටහන ඇඳලා විස්තර කරලා දෙන්නම්. මොකද ඔයගොල්ලන්ට මේක වැදගත්. මේක ඇත්තටම මේ කියන්නේ මොකක්ද කියන එක ඔයගොල්ලෝ දැනගෙන ඉන්න අවශ්‍යයි. හරි. වර්ග මධ්‍යහ්න මූල වේගය කියලා ලියා ගන්න. හොඳයි. ඔයගොල්ලෝ මොකුත් ලියන්න එපා ඊට පස්සේ මම මේ කියන එක හොඳින් අහගන්න. හොඳයි. පුතේ මේ වායු අඩංගු භාජනයේ වායු අණු n සංඛ්‍යාවක් පවතිනවා නම් වර්ග මධ්‍යහ්න වේගය කියලා කියන්නේ මේ හැම වායු අණුවකම වේගය වෙන වෙනම වර්ග කරලා ඒ වර්ගවල එකතුව අරගෙන ඒ වායු අණු ප්‍රමාණයෙන් බෙදුවාම ලැබෙනවා අපිට මේ අඩංගු වායු වල වර්ග මධ්‍යහ්න වේගය. මෙන්න මේ සමීකරණයෙන් ලැබෙනවා. එහෙමනම් මේකට කියනවා වර්ග මධ්‍යහ්න වේගය. මෙන්න මෙයාගේ වර්ගමූලය ගත්තාම අපිට ලැබෙනවා මේ මෙතනින් ලැබෙන සංඛ්‍යාවේ වර්ගමූලය ගත්තාම මෙයාට කියනවා වර්ග මධ්‍යහ්න මූල වේගය. මෙන්න මේ V1 මෙන්න මේ අගයට අපි කියනවා වර්ග මධ්‍යහ්න මූල වේගය. මෙතනින් ගන්නේ එක් වායුවේ වේගය වෙන වෙනම වර්ග කරලා එකතු කරලා පස්සේ වායු අණු සංඛ්‍යාවෙන් බෙදනවා. මෙන්න මේකට තමයි කියන්නේ වර්ග මධ්‍යහ්න මූල වේගය කියලා. ඔයාලන්ට මේක පැහැදිලි. දැන් ඔයගොල්ලෝ මෙන්න මේක පොඩියට මේ සටහන ඇඳගෙන මේක ලියා ගන්න. වැඩි වචන වාක්‍ය අවශ්‍ය නැහැ. ඔයගොල්ලෝ රූපේ දැක්කහම මේක නැවත ඔයගොල්ලෝ සටහන බලනකොට පැහැදිලි වෙනවා.
හරි. ඊළඟට පුතේ ඔයගලන්ට මම අර කලින් ලියපු සමීකරණය ගන්න. මේ සමීකරණය ඔයගොල්ලෝ මතක තියාගන්න අවශ්‍යයි. මේ සමීකරණය ඔයගොල්ලෝ මතක තියාගන්න අවශ්‍යයි. මේ සමීකරණය මම පොඩි සංශෝධනයක් කරනවා. ඔයගොල්ලෝ දන්නවා වායු අනුගණන ස්කන්ධයෙන් වැඩි කරාම ලැබෙනවා වායුවේ මුළු ස්කන්ධය. වායුවේ මුළු ස්කන්ධය W කියමු. ඒ nm වෙනුවට W ආදේශ කරාම අපිට ලැබෙනවා PV සමානයි 3න් එකක් W වර්ග මධ්‍යන්න වේගය. ඒ වගේම ඔයගොල්ලෝ දන්නවා මෙතන පරිමාව මෙතනට අරන් ගියාම මෙන්න මේ පදයට මොකක්ද කියන්නේ? ස්කන්ධය බෙදීම පරිමාව. වායුවේ මුළු ස්කන්ධය බෙදීම වායුවේ පරිමාව. මේකට අපි කියන වායුවේ ඝනත්වය. එහෙමනම් අපි දන්නවා ඔයගලන්ට පුළුවන් මෙතනින් මෙන්න මේ සමීකරණයෙන් W බෙදීම V වලට ඝනත්වය අපි කියන ρ කියමු වායුවේ ඝනත්වය ආදේශ කරාම වර්ග මධ්‍යන්න වේගය සඳහා අගයක් ලැබෙනවා 3p බෙදීම ρ. 3 වැඩි කිරීම පීඩනය වායුවේ පීඩනය බෙදීම ඝනත්වය. මෙන්න මේ සමීකරණෙත් ඔයගොල්ලෝ කොටු කරගන්න. ඒ වගේම මෙතනින් අපි දන්නවා වර්ගමූලය ගත්තාම මෙයාට ලැබෙන අගය නැත්නම් මෙයාගේ වර්ගමූලය ගත්තාම එයාට කියනවා අපි වර්ග මධ්‍යන්න මූල වේගය. වර්ග මධ්‍යන්න මූල වේගය කියන්නේ මෙන්න මේ අගය. මොකද දෙකක් පාඩම් කරගන්න අවශ්‍ය නැහැ. මේක දන්නව නම් එයාගේ වර්ගමූලය ගත්තාම මෙයාට කියනවා වර්ග මධ්‍යන්න වේගය. මෙයා වර්ග මධ්‍යන්න මූල වේගය කියලා අපිට කියන්න පුළුවන්. මෙන්න මේ සටහන ඔයගොල්ලන්ගේ නෝට් එකේ ලියා ගන්න. ඒ වගේම පුතා ඔයගොල්ලන්ගේ මේ මූලධර්ම වලට අදාළ පහුගිය විභාග ප්‍රශ්න ඇතුළු ගණනය කිරීම සියල්ලම මම ඊළඟ වීඩියෝ එකේදී තමයි කරන්නේ. මේ වීඩියෝ එකේදී මම ඔයගොල්ලන්ට මේ සම්බන්ධව මූලධර්ම ටික පමණයි විස්තර කරන්නේ. හොඳයි. දැන් පුතා එහෙනම් ඔයගොල්ලෝ චාලකවාදයට අනුව පීඩනය සහ වර්ග මධ්‍යන්න මූල වේග අතර සම්බන්ධතාවයක් ගොඩ නැගුවා. ඒ වගේ පීඩනය ඝනත්වය මේ සම්බන්ධ කරලා සමීකරණයක් ගොඩ නැගුවා. හොඳයි. ඊළඟට අපි මේ චාලකවාදයේ මේ වායුවක උෂ්ණත්වය කියන භෞතික ගුණය කොහොමද මේ චාලකවාදයේ සම්බන්ධ වෙන්නේ කියලා අපි කතා කරමු. හොඳයි. ලියා ගන්න මාතෘකාව පොඩි මාතෘකාවක් ලියා ගන්න. වායුවක වර්ග මධ්‍යන්න මූල වේගය සහ වායුවක වර්ග මධ්‍යන්න මූල වේගය සහ උෂ්ණත්වය අතර සම්බන්ධතාවය. වායුවක වර්ග මධ්‍යන්න මූල වේගය සහ උෂ්ණත්වය අතර සම්බන්ධතාවය. මේක ලියලා මම ඔයගලන්ට විස්තර කරන්නම්. මොකුත් ලියන්න එපා. ඊළඟට මම කියන්නම් අවශ්‍ය දේ. පුතා ඔයගොල්ලෝ බෝඩ් එක බලන්න. මම මේ කියන ටික ඔයගොල්ලෝ ලියා ගන්න. මේ බෝඩ් එකම ලියන්න මේ විදිහට නෙමෙයි මම මේ කියන්නම් ඔයගලන්ට ලියන්න අවශ්‍ය ටික. ඔයගොල්ලෝ දන්නවා මේ පරිපූර්ණ වායුවක් සඳහා අපි කලින් ලියපු මේ චාලකවාදයට අනුව මේ සූත්‍රය දන්නවා. ලියා ගන්න මෙහෙම. පරිපූර්ණ වායුවක් සඳහා මම කියන එක ලියන්න. පරිපූර්ණ වායුවක් සඳහා චාලක සමීකරණයට අනුව පරිපූර්ණ වායුවක් සඳහා චාලක සමීකරණයට අනුව කියලා මෙන්න මේක ලියා ගන්න. මෙන්න මේක ලියා ගන්න. පරිපූර්ණ වායුවක් සඳහා චාලක සමීකරණයට අනුව. ඊළඟට ඔයගොල්ලෝ ලියන්න ඊළඟ පේලියේ
එසේම පරිපූර්ණ වායු සමීකරණය එසේම පරිපූර්ණ වායු සමීකරණය කියලා පල්ලෙහින් මේක ලියා ගන්න. එසේම පරිපූර්ණ වායු සමීකරණය කියලා මේක ලියා ගන්න. අපි වායු පිළිබඳ පළවෙනි කොටසේදී වායු වල මහේක්ෂ ගුණ ගැන කතා කරනකොට මෙන්න මේ සමීකරණ ඉදිරිපත් කළා. මේ සමීකරණ දෙකම සංයෝජනයෙන් ලියා ගන්න ඊළඟ වාක්‍යය ඉහත සමීකරණ දෙක සංයෝජනයෙන් ඉහත සමීකරණ දෙක සංයෝජනයෙන් ඉහත සමීකරණ දෙක සංයෝජනයෙන් කියලා මෙන්න මේක ලියා ගන්න. බලන්න පේනවද මේ දෙපැත්තෙම තියෙන PV ගුණිතය මේ සමීකරණ දෙක එකට සමාන කරාම මේ ආකාරයේ සමීකරණයක් ලියා ගන්න පුළුවන්. හොඳයි. මෙතනින් නතර කරන්න මම මේ කියන ටික විතරක් පැහැදිලිව ලියා ගන්න. මොකද ඔයගොල්ලන්ගේ නෝට් එක පැහැදිලිව තියෙන්න ඕන. හරි. ඔයගොල්ලෝ නැවත බලනකොට මේක අවබෝධ වෙන්නත් ඕන. ඒ විදිහට නෝට් එක ලියා ගන්න ඕන. හරි. ඔයගොල්ලෝ දන්නවා වායු අණුවක ස්කන්ධය ගුණ කරාම වායු මුළු අණු සංඛ්‍යාවෙන් ලැබෙනවා අපිට මේ මුළු වායුවේම ස්කන්ධය. අපි W කියලා ගත්තේ මුළු වායුවේම ස්කන්ධය. මුළු වායුවේම ස්කන්ධය වායු අඩංගු භාජනය. ඒ අන්තර්ගත වායුවේ ස්කන්ධයම තමයි W කියලා ගත්තේ. එහෙමනම් ඔයාලට මේ ආකාරයට ලියා ගන්න පුළුවන්. මෙහෙම ලියා ගන්න. මේක ලියලා මේක මෙහෙම ලියා ගන්න. ඔයගලන්ට අපහැදිලි නම් මෙතනින් පැත්තකින් ලියන්න මෙහෙම එකක් ලියා ගන්න. රතු පෑනෙන් හරි NM කියන්නේ W කියන්නේ වායුවේ මුළු ස්කන්ධය කියලා ලියා ගන්න. මම බෝඩ් එකේ ලියුවේ නැහැ. ඔයගොල්ලෝ නෝට් එකේ ඒක ලියා ගන්න. ඊළඟට පුතා ඔයගොල්ලෝ දන්නවා මෙතන තියෙන n අකුර මම එහා පැත්තට අරන් ගියාම මෙන්න මේ පදේ. මේකට මොකක්ද ඔයගොල්ලෝ රසායන විද්‍යාව ඉගෙන ගන්න කට්ටිය ඒක දන්නවා. එහෙම නැතත් ඔයගොල්ලෝ දන්නවා මුළු ස්කන්ධය වායුවේ මුළු ස්කන්ධය යාගේ මවුල සංඛ්‍යාවෙන් බෙදුවාම අපිට ලැබෙනවා මෞලික ස්කන්ධය. මෞලික ස්කන්ධය මේ මුළු ස්කන්ධය මවුල සංඛ්‍යාවෙන් බෙදුවාම ලැබෙනවා මෞලික ස්කන්ධය. මෞලික ස්කන්ධයටම තමයි අපි කියන්නේ සාපේක්ෂ අණුක ස්කන්ධය. එහෙම නැත්නම් අණුක භාරය කියලා කියනවා. රසායන විද්‍යාව ඉගෙන ගන්න කට්ටිය මේක දන්නවා. ඉතාලම පැහැදිලිව දන්නවා. අණුක භාරය එහෙම නැත්නම් සාපේක්ෂ අණුක ස්කන්ධය. එහෙම නැත්නම් මෞලික ස්කන්ධය කියලා අපිට කියන්න පුළුවන්. හොඳයි. මෙතෙන්දි මේ මෞලික ස්කන්ධය ආදේශ කරාම මෙන්න මේ සමීකරණය ලැබෙනවා RT සමානයි 3න් 1ක් m වර්ග මධ්‍යන්න වේගය. මේක ඔයගොල්ලෝ ලියා ගන්න. මෙතෙන්ට නිකන් ලියා ගන්න. සටහනේ. ඔයගොල්ලෝ ඊළඟට මෙතන මේ c වර්ග භාග කියන එක උක්ත කරන්න. උක්ත කරලා මේ ආකාරයට ලියා ගන්න. ඊළඟට අපිට පුළුවන් වර්ග මධ්‍යන්න මූල වේගය කියලාගේ ලබා ගන්න යක් වර්ගමූලය ගත්තාම වර්ග මධ්‍යන්න මූල වේගය ලැබෙන වායුවේ 3යි RT බෙදීම කැපිටල් M. හොඳයි. මේ සමීකරණය ඔයගොල්ලෝ කොටු කරගන්න ඕන. ඔයගොල්ලෝ මේ සමීකරණය ඔයගොල්ලන්ගේ මතකයේ තියෙන්න ඕන. මම අර කොටු කරපු සමීකරණ ඔයගොල්ලෝ මතකයේ තියෙන්න ඕන. මොකද ඔයගොල්ලන්ට බහුවර්ණ ගැටලු සහ අනිකුත් රචනා ප්‍රශ්න වල පවා ඔයගොල්ලෝ මේක ලබා ගන්න දැනගෙන ඉන්න ඕන. මේ ආකාරයටම ඒ වගේම ඔයගොල්ලෝ මේක මතක තියාගන්න අවස්ථා මම කියන්නම්. ඔයගොල්ලෝ MCQ හදද්දී බොහෝ දුරට මේ සමානුපාතිකත්වය අරගෙන ගැටලු හදන වෙලාවල් තියෙනවා. මම ඒක කියන්නම්. හොඳයි. ඔයගොල්ලෝ මෙතනට එනකන් නෝට් එක ලියා ගන්න ඇති. දැන් නෝට් එක ලියන එක නවත්තන්න.
මේ විස්තර කරේ පොඩ්ඩක් අහගන්න. පුතේ ඔයගලන්ට පේනවා මේ සමීකරණය දිහා බැලුවාම දීලා තියෙන නිශ්චිත වායුවක් සඳහා අපි හිතමු දීලා තියෙන වායු මිශ්‍රණයේ තියෙන්නේ N2. තාත්වික වායුවක් කියලා හිතන්නකො මේක පරිපූර්ණ ලෙස හැසිරෙනවා කියලා අරගෙන අපිට මේ සමීකරණ දාන්න පුළුවන්. මොකද මේවා අපි සියල්ලම භාවිතා කරන්නේ පරිපූර්ණ වායු සඳහා අපිට තාත්වික වායුත් පරිපූර්ණ ලෙස හැසිරෙනවා කියලා උපකල්පනය කරලා මේ සමීකරණ භාවිතා කරන්න පුළුවන්. අපි හිතමු මෙතන වායුවක් තියෙනවා නයිට්‍රජන් කියන වායුව තියෙනවා. මේ යම්කිසි උෂ්ණත්වයකදී මේ වායුවේ වර්ග මධ්‍යන්න මූල වේගය ලැබෙනවා මේ සමීකරණේ. මේ සමීකරණය R කියන්නේ මෙන්න මේ පදේ නියතයක්. සර්වත්‍ර වායු නියතය කියන්නේ එක නියතයක්. ඒ වගේම මේ මෞලික ස්කන්ධය කියන එක යම්කිසි නිශ්චිත වායුවක් සඳහා මේක නියතයක්. මොකද මේ ඇතුලේ තියෙන වායුව ස්ථිර වායුවක් නම් මේ වායුව සඳහා මේක නියතයක්. නයිට්‍රජන් වල මෞලික ස්කන්ධය අණුක භාරය නියතයක්. එහෙමනම් මේ වායුව සඳහා මේ වර්ග මධ්‍යන්න මූල වේගය කියන එක ඔයගලන්ට පැහැදිලි මේ නිරපේක්ෂ උෂ්ණත්වයට අනුලෝමව සමානුපාතිකයි. මේ වර්ග මධ්‍යන්න මූල වේගය කියන්නේ මෙන්න මේ අගයට. වර්ග මධ්‍යන්න මූල වේගය කියන එක නිරපේක්ෂ උෂ්ණත්වයේ වර්ගමූලයට අනුලෝමව සමානුපාතිකයි. මොකද වර්ග මධ්‍යන්න මූල වේගය කියන වචන යොදන්නේ මේ සියල්ලටම. මේ රතු පාටින් ඇඳලා තියෙන කොටසට තමයි අපි කියන්නේ වර්ග මධ්‍යන්න මූල වේගය. වර්ග මධ්‍යන්න මූල වේගය නිරපේක්ෂ උෂ්ණත්වයේ වර්ගමූලයට අනුලෝම සමානුපාතිකයි. මෙන්න මේක ඔයගොල්ලෝ හොඳට මතක තියාගන්න ඕනේ. ගොඩක් දුරට බහුවර්ණ ගැටලු වලට මේ ප්‍රකාශනය ලබා ගන්න වෙනවා. මෙහෙම වෙන්නේ යම්කිසි නිශ්චිත වායුවක් සඳහා මේ අණුක භාරයේ නියතයක්. මොකද මේ නයිට්‍රජන් වලට මේ අගේ නම් මේක ඔක්සිජන් වලට දාන්න බෑ. ඒගොල්ලෝ අණුක භාර වෙනස් වෙනවානේ. අංගනේ එකම වායුවක් සඳහා වර්ග මධ්‍යන්න මූල වේගය එයාගේ නිරපේක්ෂ උෂ්ණත්වයේ වර්ගමූලයට අනුලෝම සමානුපාතිකයි. හොඳයි. ඔයගොල්ලෝ සටහන විදිහට මේක ලියා ගමු. ඔයගොල්ලෝ මෙහෙම සටහනක් ලියා ගන්න. නිශ්චිත වායුවක් සඳහා නිශ්චිත වායු වර්ගයක් සඳහා එහෙම ලියා ගන්න. නිශ්චිත වායු වර්ගයක් සඳහා වර්ග මධ්‍යන්න මූල වේගය වායුවේ නිරපේක්ෂ උෂ්ණත්වයේ වර්ගමූලයට අනුලෝමව සමානුපාතික වේ. එහෙම ලියලා ඔයගොල්ලෝ මේ බෝඩ් එකේ මම සඳහන් කරලා තියෙන දේ අඳගන්න. බෝඩ් එකේ සඳහන් කරලා තියෙන දේ ඔයගොල්ලෝ අඳගන්න. ඔයගලන්ට අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. R සර්වත්‍ර වායු නියතයේ නියතයක්. ඒක ඔයගොල්ලෝ දන්නවා. යම් කිසි වායුවක් සඳහා ඒක නිරපේක්ෂ උෂ්ණත්වයට සමානුපාතිකයි. හොඳයි. මෙන්න මේ දේ මතක තියාගන්න. දැන් අපි මේ වායුවේ මේ පරිපූර්ණ වායුවේ උෂ්ණත්වයේ නිරපේක්ෂ උෂ්ණත්වයේ නියතව පවත්වා ගත්තොත් ඔයගලන්ට පේනවා මේ උඩ තියෙන සාධක තුනම නියතව පවතිනවා. එහෙම නියතව පවතිනවා නම් ඔයගලන්ට පේනවා මේ සමීකරණය මේ ආකාරයට ලියන්න පුළුවන්.
වර්ග මධ්‍යන්න මූල වේගයේ සමානුපාතිකයි අනුක භාරයේ වර්ගමූලයට ප්‍රතිලෝම ලෙස. අනුක භාරයේ වර්ගමූලයට ප්‍රතිලෝම ලෙස කියලා කියන්නේ මෙතන තියෙන වායු වර්ගයම. අනුක භාරය වෙනස් වෙන්නේ වායු වර්ගය වෙනස් වුණාම. නයිට්‍රජන් සඳහා එක අනුක භාරයක්, ඔක්සිජන් සඳහා තවත් අගයක්, ඒ වගේ වායු වර්ගය අනුව වෙනස් වෙන සාධකය තමයි මේ අනුක භාරය කියන්නේ. එහෙමනම් උෂ්ණත්වයේ නියතව පවත්වා ගත්තොත් මේ වර්ග මධ්‍යන්න මූල වේගය අනුක භාරයේ වර්ගමූලයට ප්‍රතිලෝම ලෙස සමානුපාතිකයි. මේකත් ඔයගොල්ලන්ගේ සටහනේ ඔයගොල්ලන්ට පැහැදිලි වෙන ආකාරයට ලියා ගන්න. හොඳයි. දැන් පුතේ අපි මෙතෙක් ඉගෙන ගත්තේ මොනවද කියලා පොඩ්ඩක් සාකච්ඡා කරලා බලමු. අපි ඉගෙන ගත්තා වායු පිළිබඳ චාලක අනුකවාදය සම්බන්ධ මූලික උපකල්පන කීපයක් ඉගෙන ගත්තා. මේ උපකල්පන මත පදනම් කරගෙන අපි වායුවක නැත්නම් පරිපූර්ණ වායුවක චාලක සමීකරණයේ විදිහට අපි PV සමානයි 3න් එකක් MnC වර්ග බා කියන සමීකරණය ලබා ගත්තා. අපි වර්ග මධ්‍යන්න මූල වේගය කියන එක ඔයගොල්ලන්ට අර්ථ දක්වලා දුන්න පැහැදිලිවම. ඊළඟට මම ඔයගොල්ලොත් එක්ක කතා කළා මේ වායුවක ඝනත්වය කොහොමද වර්ග මධ්‍යන්න මූල වේගයක් සමග සම්බන්ධ වෙන්නේ කියන එක මම ඔයගොල්ලන්ට සමීකරණය පෙන්නුවා. ඒ වගේම වායුවක උෂ්ණත්වය සහ වර්ග මධ්‍යන්න මූල වේගය අතර සම්බන්ධය කොහොමද කියලාත් මම ඔයගොල්ලන්ට පෙන්නුවා. හොඳයි. ඊළඟට පුතේ අපිට මේ පාඩමේ සාකච්ඡා කරන්න තියෙන්නේ තව කොටස් දෙකයි මේ පාඩමේ සාකච්ඡා කරන්න තියෙන්නේ. මේක ඇත්තටම මූලධර්ම සහය මූලධර්ම වල යෙදීම් ආශ්‍රිත ගැටලු යෙදෙන විභාගයට ඒවා යෙදෙන පාඩමක්. ඊළඟට මට කතා කරන්න තියෙන්නේ පුතේ වායු අණුවක මධ්‍යන්න චාලක ශක්තිය සහ උෂ්ණත්වය අතර සම්බන්ධය. වායු අණුවක මධ්‍යන්න චාලක ශක්තිය කියලා දෙයක් මම ඔයගොල්ලොත් එක්ක කතා කරනවා ඊළඟට. මේ මධ්‍යන්න චාලක ශක්තිය සහ උෂ්ණත්වය නිරපේක්ෂ උෂ්ණත්වය ඔය දෙන්න අතර සම්බන්ධයක් ගැන කතා කරනවා. එහෙමනම් ඔයගොල්ලෝ මාතෘකාව ලියා ගන්න මෙහෙම. වායු අණුවක මධ්‍යන්න චාලක ශක්තිය සහ වායු අණුවක මධ්‍යන්න චාලක ශක්තිය සහ උෂ්ණත්වය අතර සම්බන්ධය. මේ ගැන විස්තර කිරීමක් මම ඔයගලන්ට බෝඩ් එකේ කරන්නම්. හොඳයි. වායු අණුවක මධ්‍යන්න චාලක ශක්තිය කියන එක පුතා අපි අර්ථ දක්වන්නේ මෙහෙමයි. භාගයක් m c වර්ග බා. m කියලා කියන්නේ වායු අණුවක ස්කන්ධය, c වර්ග බා කියන්නේ වර්ග මධ්‍යන්න වේගය. වායු අණුවක මේ එක් අණුවක් සඳහා තමයි මේ චාලක ශක්තිය අපි අර්ථක් කරලා තියෙන්නේ. ඔයගලන්ට මේක පැහැදිලි. ඊළඟට පුතේ අපි සාකච්ඡා කරනවා මේ වායු අණුවක මධ්‍යන්න චාලක ශක්තිය සහ උෂ්ණත්වය මේ නිරපේක්ෂ උෂ්ණත්වය අතර තියෙන සම්බන්ධතාවය මොකක්ද කියලා තමයි මේ සමීකරණ එක්ක අපි සලකලා බලන්න ඕන. හොඳයි. ඔයගොල්ලෝ මෙහෙම ලියා ගන්න. වායු අණුවක මධ්‍යන්න චාලක ශක්තිය පහත සමීකරණයෙන් ලබා දේ. කියලා මෙන්න මේ සමීකරණය ලියා ගන්න. ඔයගොල්ලන්ට සුපුරුදු තේරුම් තියෙනවා මේවට. m කියන්නේ වායු අණුවක ස්කන්ධය, c වර්ග බා කියන්නේ වායු අණුවක වර්ග මධ්‍යන්න වේගය. හොඳයි. ඊළඟට ලියා ගන්න. දැන් අප මධ්‍යන්න චාලක ශක්තිය සහ
උෂ්ණත්වය අතර සම්බන්ධතාවය මධ්‍යහන චාලක ශක්තිය සහ උෂ්ණත්වය අතර සම්බන්ධතාවය විමසා බලමු. විමසා බලමු. හොඳයි. මම කියන දේ අහගන්න නෝට් එක ඔතනින් නවත්තන්න. මම මේ කියන දේ අහගන්න. හොඳයි. ඔයගොල්ලෝ දන්නවා මේ අවස්ථාව තුනෙන් එකක් nm c වර්ග සමානයි nrt කියන පදය ඔයගොල්ලෝ මීට කලින් ලබාගෙන තියෙනවා. මෙන්න මේ පදය මීට කලින් ඔයගොල්ලෝ ලබාගෙන තියෙනවා. කොහොමද පරිපූර්ණ වායු සමීකරණය සහ චාලක සමීකරණය දෙක සංයෝජනය කිරීමෙන් මෙන්න මේ සමීකරණය ඔයගොල්ලෝ ලබාගෙන තියෙනවා. මේක ලියා ගන්න. මම මේ රවුන්ඩ් කරන ඒවා ටික ලියා ගන්න. මම විස්තර කරන්නම් එකින් එක. මේක ඇත්තටම ලොකුවට පුතේ විස්තර කරන්න දෙයක් නැහැ. මේ සමීකරණ දිහා දැක්කහම මේවට සුපුරුදු මේ පදවලට තියෙන ඔයගොල්ලෝ දන්න මීට කලින් අර්ථ දක්වපු තේරුම් මේවා අමාරු දේවල් නෙමෙයි. හැබැයි පොඩි මතක තබා ගැනීමක් සහ මේවා ලබා ගන්න පිළිවෙල ඔයගොල්ලෝ අවබෝධයේ තියෙන්න ඕන. හොඳයි. මෙහෙම ලබා ගන්න පුළුවන්. දැන් අපි මේ වායු අණුවක මේක විතරයි ඔයගොල්ලන්ටම ලියා ගන්න කිව්වේ. රවුන්ඩ් කරපු එක. ඔයගොල්ලෝ දන්නා වායු අණුවක චාලක ශක්තිය වෙනවා භාගයක් m c වර්ග භාග කියන එක. මේ මෙන්න මෙතන භාගයක් m c වර්ග භාග කියන පදේ සකසා ගන්න අපි මේ භාගයක් මෙතන හදාගත්තා. එහෙම හදාගන්න නම් මෙතන මේ දෙක මෙතන දෙක ඉලක්කම දාගත්තා. එහෙමනම් මෙන්න මේ කොටසින් කියවෙන්න වායු අණුවක මධ්‍යහන චාලක ශක්තිය E කියන එක. මෙන්න මේ කොටස. ඒ වගේම මෙතන තිබිච්ච කැපිටල් n අකුරෙන් අදහස් කරේ මේ වාදනය තුල පවතින මුළු වායු අණු සංඛ්‍යාව. n කියලා කියන්නේ ඔයගොල්ලෝ දන්නා වායු මවුල සංඛ්‍යාව. n කියන්නේ වායු මවුල සංඛ්‍යාව. කැපිටල් n කියන්නේ වාදනය තුල අඩංගු මුළු වායු අණු සංඛ්‍යාව. හොඳයි. එහෙමනම් ඔයගොල්ලන්ට මේකත් ලියා ගන්න. මේ ප්‍රකාශනයත් ලියා ගන්න. මේ ප්‍රකාශනය මෙහෙම එන ආකාරය ඔයගොල්ලන්ට ඉතාමත් පැහැදිලි. මෙතනින් ලියලා නවත්තන්න. හොඳයි. ඊළඟට පුතේ මෙතනින් පස්සේ මම ඔයගොල්ලෝ මෙතනට නිකන් ලියාගත්තා. අපි බලමු වායු මවුලයක් සඳහා වායු මවුලයක් සඳහා අපි දන්නවා වායු මවුලයක් තුල අණු පවතිනවා අවගාඩ්‍රෝ සංඛ්‍යාවක්. ඔයගොල්ලෝ ඒක දන්නවා. වායු මවුලයක් තුල පවතිනවා අණු අවගාඩ්‍රෝ සංඛ්‍යාවක්. ඒ නිසා මම මේ සමීකරණය නැවත ලියනවා මේ ආකාරයට. හොඳයි. ඔයගලන්ට බෝඩ් පැහැදිලි. මම වෙලාව යන හින්දා මේක මෙහෙම ඔයගලන්ට විස්තර කිරීම කෙටියෙන් බෝඩ් එකේ කලින් ලිව්වේ. වීඩියෝ එක දිග්ගැසෙන හින්දා. හරි. මෙතන තියෙනවා 3 2 e මෙන්න මේ ආකාරය ලිව්වහම වායු මවුලයක් සඳහා n වෙනුවට මවුල එකක් දැම්මොත් අපි දන්නවා වායු මවුලයක් තුල අවගාඩ්‍රෝ සංඛ්‍යාව කියන්නේ මෙන්න මේ අගය. 6.0223 වැඩි කිරීම 1023ක් පවතින වායු මවුලයක් සඳහා අණු. මේ එන්නේ අගය අපි දන්නවා. එහෙමනම් මේ සමීකරණය මෙන්න මේ ආකාරයට ඔයගලන්ට ලියා ගන්න පුළුවන්. මෙන්න මේ ආකාරයට සමීකරණය ලියාගත්තාම මේ කැපිටල් R කියන්නේ සර්වත්‍ර වායු නියතය. NA කියන්නේ අවගාඩ්‍රෝ සංඛ්‍යාව. මේ තියෙන අවගාඩ්‍රෝ සංඛ්‍යාව. එහෙමනම් ඔයගොල්ලෝ දන්නවා ඔයාලට පැහැදිලි මෙන්න මේ පදය නියතයක්. මෙන්න මෙතන තියෙන පදය නියතයක් කියලා ඔයගලන්ට පැහැදිලි. එතෙන්දී මෙන්න මේ නියතයට මේ සම්පූර්ණ අගයට නෙමේ මේ R බෙදීම NA කියන නියතයට අපි විශේෂ නමක් කියනවා. මේකට කියනවා බෝල්ට්ස්මාන් නියතය කියලා. මේ වායු මේ R කියන අගේ සර්වත්‍ර වායු නියතය බෙදීම අවගාඩ්‍රෝ සංඛ්‍යාව කියන මෙන්න මේ නියතයට කියනවා බෝල්ට්ස්මාන් නියතය. K කියලා කියනවා. හොඳයි. ඔයගොල්ලෝ සටහන මෙහෙම ලියා ගන්න පුතා. මෙතන එනකන් ලිව්වා. ඊළඟට ලියා ගන්න
වායු මවුලයක් සඳහා මම මේ කියන එක ලියන්න නැත්නම් ඔයගොල්ලන්ට සටහන අපැහැදිලි වෙයි. මෙතනට එකක් ඔයගොල්ලෝ කලින් ලියාගත්තා. ලියන්න වායු මවුලයක් සඳහා වායු අණු අවගාඩ්‍රෝ සංඛ්‍යාවක් පවතී. වායු මවුලයක් සඳහා වායු අණු අවගාඩ්‍රෝ සංඛ්‍යාවක් පවතී. ඒ අවගාඩ්‍රෝ සංඛ්‍යාව තමයි Na කියලා ලියලා තියෙන්නේ. මේකත් ඔයගොල්ලෝ පැත්තකින් ලියාගත්තට කමක් නැහැ. ඊළඟට ලියන්න මෙන්න මේ ප්‍රකාශනය. 3න් 2ක් E සමානයි. මෙන්න මේ වායු මවුල මෙතන n වෙනුවට 1 දාලා තියෙන මවුලයක් සඳහා අනුගණන වෙනවා අවගාඩ්‍රෝ සංඛ්‍යාව. මේක ලියා ගන්න. මේක ලියාගෙන ඔයගොල්ලන්ට පුළුවන් වායු අණුවක මධ්‍යස්ථ චාලක ශක්තිය තමයි මේ E කියලා කිව්වේ. මේ ආකාරයට සමීකරණය ලියා ගන්න. ලියාගෙන මෙන්න මේ ප්‍රකාශනය ලියා ගන්න. මේ රතු පාටින් රවුම් කරපුව ඔයගොල්ලෝ අඩ ගන්න ඕනේ නැහැ. මේක ලියා ගන්න. මේක ලියාගෙන ඊළඟ පේලිය ලියා ගන්න. ඊළඟ පේලියේ ලියා ගන්න මෙහි R බෙදීම මෙහෙම ලියා ගන්න. R බෙදීම Na R බෙදීම Na. එතනම R බෙදීම Na කියන්නේ සර්වත්‍ර වායු නියතයේ බෙදීම අවගාඩ්‍රෝ සංඛ්‍යාව. යනු නියතයක් බැවින් එම නියතයට බෝල්ට්ස්මාන් නියතයයි කියනු ලැබේ. එම නියතයට බෝල්ට්ස්මාන් නියතයයි කියනු ලැබේ. හොඳයි. ඔයගොල්ලෝ මේක ලියාගන්න ඊට පස්සේ මෙන්න මේක ලියාගෙන ඔයගොල්ලෝ කොටු කරගන්න. මේක ලියාගෙන කොටු කරගන්න. ඔයගලන්ට මේ පද මොනවද කියලා අමතක වෙන්න විදියක් නෑ. ආපහු මේ තියෙන වායු අණුවක මධ්‍යස්ථ චාලක ශක්තිය, මේක බෝල්ට්ස්මාන් නියතය, මේක නිරපේක්ෂ උෂ්ණත්වය. ඔයගලන්ට පුතේ මේ සමීකරණය දිහා බැලුවාම පේනවා මේ වායු අණුවක මධ්‍යස්ථ චාලක ශක්තිය නිරපේක්ෂ උෂ්ණත්වයට අනුලෝමව සමානුපාතිකයි කියලා ඔයගලන්ට පේනවා. වායු අණුවක මධ්‍යස්ථ චාලක ශක්තිය නිරපේක්ෂ උෂ්ණත්වයට සමානුපාතිකයි කියලා ඔයගලන්ට පැහැදිලිව මේකෙන් පේනවා. හොඳයි. මේ සමීකරණ ලියලා පොඩි පොයින්ට්ස් දෙකක් තුනක් තියෙනවා. ඒක ලියා ගන්න. එම ලියා ගන්න. මෙහිදී උෂ්ණත්වය සමවිතම කෙල්වින් වලින් මැනිය යුතු අතර මෞලික ස්කන්ධයේ ඒකක මවුලයට කිලෝග්‍රෑම් වේ. තවද ශාපේක්ෂ අණුක ස්කන්ධයට ඒකක නොමැත. හොඳයි. මේ ටික ඔයගොල්ලෝ ලියා ගන්න. හොඳයි. අපි කතා කරා වායුක මධ්‍යස්ථ චාලක ශක්තිය සහ උෂ්ණත්වය අතර සම්බන්ධතාවය කතා කරා. අපි ඊළඟට කතා කරලා බලමු මේ වායුවක යම්කිසි උෂ්ණත්වයකදී මේ වායු අණු වල වේග ව්‍යාප්ත වෙලා තියෙන ආකාරය සහ
මේ උෂ්ණත්ව වැඩිවීමේදී මේ වේග ව්‍යාප්තියට මොකද වෙන්නේ කියලා සලකලා බලමු. මේක මම ඔයගොල්ලන්ට ප්‍රස්තාරයක් ආශ්‍රයෙන් විස්තර කරන්නම්. ඔයගොල්ලන්ගේ විෂය නිර්දේශයට අනුව මම බෝඩ් එක භාවිතා කරන්නම්. හොඳයි. අපි කතා කරමු වායුවක අණුක වේග ව්‍යාප්තිය ගැන. ඔයගොල්ලෝ මුලින්ම පුතේ මාතෘකාව ලියා ගන්න. වායුවක අණුක වේග ව්‍යාප්තිය. වායුවක අණුක වේග ව්‍යාප්තිය. නෝට් එක නවත්තන්න. හොඳින් අහගෙන ඉන්න මම මේ කියන දේ. අපි යම්කිසි වායු සාම්පලයක් ගත්තහම මේ වායු සාම්පලය අපි හිතමු උෂ්ණත්වය කෙල්වින් 800යි. කෙල්වින් 800 නිශ්චිත උෂ්ණත්වයක් සහිත වායු සාම්පලයක් ගත්තහම මේ වායු සාම්පලයේ තියෙන අණු වලට එක එක වේග පවතිනවා. මේ වායු සාම්පලයේ තියෙන අණු වලට එක එක වේග පවතිනවා. එක එක වේග පවතිනවා. එහෙම සැලකුවොත් මම මේ ප්‍රස්තාරයේ අක්ෂ දෙක ඔයගලන්ට කියන්නම්. මේ තමයි අණු වලට පවතින එක් එක් වේග. මේ තමයි ඒ අදාළ වේගයට යම්කිසි වේගයක් සැලකුවොත් ඒ වේගයට අදාළ අණු සංඛ්‍යාව උදාහරණයක් කියන්නම්. ඔයගොල්ලෝ හිතන්න මේ සියල්ලම කතා කරන්නේ මේ යම්කිසි නිශ්චිත උෂ්ණත්වයක් සඳහා තමයි මේ මුළු වක්‍රයම ඇන්දේ. සෙල්සියස් අංශක 800 දී වේග ව්‍යාප්තිය මේ ආකාරයට පවතිනවා. ඔයගොල්ලෝ හිතන්න C1 කියන නිශ්චිත වේගයක් සහිත අණු මෙන්න මේ ප්‍රමාණය පවතිනවා මේ සාම්පලයේ තුල. C1 වේගය සහිත අණු මෙච්චර ප්‍රමාණයක් පවතිනවා. ඒ වගේම ඔයගොල්ලෝ දන්නවා මේ අණුක වේග යම්කිසි නිශ්චිත වේගයක් වටා තමයි මේ ආකාරයට හැදිලා තියෙන්නේ. අද අපි හිතමු යම්කිසි වේගයක් අපි ඒ වේගයට කියමු මම නම් කරන්නම් C1. මේ C1 කියන වේගයට අදාළ අණු සංඛ්‍යාව තමයි වැඩිපුරම අණු සංඛ්‍යාවක් තියෙන්නේ. මේ සාම්පලය තුල වැඩිපුරම වායු අණු සංඛ්‍යාවක් පවතින්නේ මේ C1 කියන වේගයේ පවතින අණු. ඒ වගේම ඕනම උෂ්ණත්වයක් සඳහා යම්කිසි වැඩිම අණු සංඛ්‍යාවක් පවතින වේගයක් තියෙනවා. වැඩිම අණු සංඛ්‍යාවක් පවතින යම්කිසි වේගයක් තියෙනවා. දැන් උදාහරණයක් විදිහට මේ වායු සාම්පලයේ උෂ්ණත්වය වැඩි කළොත් මේ ආකාරයට අපි හිතමු මෙයාගේ උෂ්ණත්වය කෙල්වින් 1200 බවට පත් කරාම එයාට අදාළ අණුක වේග ව්‍යාප්තිය මේ රතු පාටින් ඇඳලා තියෙන ආකාරය. එතෙන්දෙත් ඔයගොල්ලන්ට මම රතු පාටින් අඳින්නම්. එතෙන්දෙත් ඔයගොල්ලන්ට පැහැදිලි වෙනවා අපි හිතමු C2 කියලා. මේ C2 කියලා අදහස් කළේ ඒ සෙල්සියස් අංශ සමවන්න කෙල්වින්. අපි මේ උෂ්ණත්වය මනින්න අනිවාර්යයෙන්ම කෙල්වින්. අපි මෙතෙත් මේ වායු නියම පාඩමේදී සෑම තැනකම අපි උෂ්ණත්වය මැන්නේ කෙල්වින් වලින් පමණයි සෙල්සියස් වලින් නෙවෙයි. ඒකත් මතක තියාගන්න. මෙතෙන්දිම කෙල්වින් 1200ක උෂ්ණත්වයකදී වැඩිපුරම අණු සංඛ්‍යාවක පවතින්නේ මෙන්න මේ C2 කියන වේගය. හරි. ඔන්න ඕක ඔයගොල්ලෝ හොඳට මේ හැසිරීම පරිශනාත්මකව හොයාගෙන තියෙන දෙයක් මේ මම ඔයගොල්ලන්ට කිව්වේ. ඒ වගේම ඔයගොල්ලන්ගේ විෂය නිර්දේශයේ මේ සම්බන්ධව කතා කරන්න කියලා තියෙනවා. හොඳයි. එහෙමනම් ඔයගොල්ලෝ මෙතනින් එකක් දැනගන්නවා. යම්කිසි වායුවක උෂ්ණත්වය වැඩි කරනකොට එයාගේ අණුවල වේග වැඩි වෙනවා. අණුවල වේග වැඩි වෙනවා. දැන් අපි දන්නවා සෙල්සියස් සමවන්න කෙල්වින් 800ක උෂ්ණත්වයකදී වැඩිපුරම අණුවල වේගය පැවතුනේ C1. එයාගේ
තත්ත්වය අපි කෙල්වින් 1200 දක්වා වැඩි කළාම ඔයගලන්ට පේනවා මේ ව්‍යාප්තිය අනුව මේ රතු පාට රේඛාවට අනුව එයාගේ වේගය වැඩිම අණු සංඛ්‍යාවක පවතින වේගය වැඩි වෙලා මෙන්න මේ ලක්ෂණය ඔයගොල්ලෝ හොඳට මේ ප්‍රස්ථාරය තුලින් අවබෝධ කරගන්න ඕන මේ සම්බන්ධව ඔයගොල්ලෝ දැනගත යුතු ටික තමයි මම ඔයගොල්ලන්ට කිව්වේ විෂය නිර්දේශයට අනුකූලව හොඳයි අද අපි කතා කළා වායු පිළිබඳ චාලක අණුක වාදය සම්බන්ධ උපකල්පන සහ අපි ඒවා තුලින් ලබාගත්තු ප්‍රකාශන කතා කළා හොඳයි අපි මේ කතා කරේ පුතේ ඔයගලන්ට තව මේ සම්බන්ධව ගොඩක් දේවල් කතා භෞතික විද්‍යාව තුළ පවතිනවා නමුත් ඔයගලන්ගේ විෂය නිර්දේශයට අනුකූල වන කොටස් පමණයි මම ඔයගලත් එක්ක මේ කතා කරේ ඔයගලොත් එක්ක අනවශ්‍ය විෂය නිර්දේශයෙන් පරිබාහිර කොටස් මම ඔයගලොත් එක්ක කතා කළේ නැහැ ඔයගලොත් එක්ක මේ විෂය නිර්දේශය කතා කරන්න මම භාවිතා කළා ඔයගලන්ට සම්පත් පොත තියෙනවා ඒ වගේම ඔයගලන්ටත් එක බලන්න පුළුවන් ඒ වගේම ගුරුවත් පොත තියෙනවා ගුරුවත් පොතේ අදාළ සීමාවන් පැහැදිලිව වෙන් කරලා තියෙනවා මෙන්න මේ සීමාවන් තුල ඉඳගෙන තමයි ඔයගලන්ට මේ මූලධර්ම ටික කතා කළේ ඔයගොල්ලෝ දන්නවා වායු නියම සම්බන්ධව මින් ඉදිරියට තව ගොඩක් දේවල් තියෙනවා ඔය වැන්ඩවාල් සමීකරණය කියලා එකක් තියෙනවා පරිපූර්ණ වායු වලට කොහොමද මේක සංශෝධනය කරන්නේ කියන ආකාරය මේ වගේ දේවල් මම ඔයගොල්ලොත් එක්ක කතා කරේ නැහැ විශේෂ නිර්දේශයෙන් පරිබාහිර දේවල් නිසා හොඳයි එහෙනම් අද අපි කතා කරපු පාඩම මූලධර්ම කොටස මම මෙතනින් නවත්වනවා මේ මූලධර්ම කොටස සහ මීට කලින් අපි කතා කරපු වායු වල මහේක්ෂ ගුණ සම්බන්ධ එහෙම නැත්නම් වායු නියම සම්බන්ධ කොටස ඇතුළත්ව මම ඔයගලන්ට පහුගිය විභාගවල යෙදුණු ගැටලු රාශියක් කතා කරනවා ඊළඟ වීඩියෝ දෙක හෝ තුනෙන් වීඩියෝ දෙකක් හෝ වීඩියෝ තුනක් මම බලාපොරොත්තු වෙනවා ගොඩක් ගැටලු සාකච්ඡා කරන්න. එතකොට ඔයගොල්ලෝ අනිවාර්යෙන් මූලධර්ම සම්පූර්ණ කර ගැනීමට මේ සටහන බලන්න ඕන. මේ වීඩියෝ එක බලලා ඔයගොල්ලෝ සටහන ලියා ගන්න ඕන. සටහන ලියාගෙන ඔයගොල්ලෝ තනියම අවබෝධ කරගන්න බලන්න මේ ප්‍රත්‍යක්ෂ කරගන්න බලන්න. ඊළඟට අපි සාකච්ඡා කරමු මේ ඔයගොල්ලන්ට විභාගයේ දී ලැබිලා තියෙන ප්‍රශ්න බොහොමයකට පිළිතුරු මම ඔයගොල්ලොත් එක්ක ඔයගොල්ලන්ට තේරෙන භාෂාවෙන් සාකච්ඡා කරනවා. එහෙනම් හැමෝටම ආයුබෝවන්.